ඔන්න බැංකු ශාස්ත්‍ර ප්‍රකාශනයක් සම්බන්ධයෙන් මම මේ පාඩම බැංකු ශාස්ත්‍ර ප්‍රකාශන පිළිවෙල කිරීමේ පාඩම මම ආපහු මේ සමරයිස් කරන් යන ගමන් ඉන්නේ. බැංකු ශාස්ත්‍ර මාත් කියන්නේ ගිණුමක් නෙවෙයි, ශේෂ සස්දීන ප්‍රකාශනයක් පමණයි. දෙවෙනි කාරණේ වෙන්නේ මොකද්ද? මුදල් පාලන ගිණුම සහ බැංකු ප්‍රකාශන එකිනෙකට සංසන්දනය කළ යුතු වේ. සංසන්දනය කළා. සංසන්දනය කොට මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය සහ මේ ලියා ගන්න එපා ළමයි. අවසාන ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය එකිනෙකට අසමාන වීමට හේතු සොයාගත යුතුය. right. මුදල් පාලන ගිණුම සහ බැංකු ප්‍රකාශනය ඉදිරියට සංසන්දනය කළා. මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය එකිනෙකට අසමාන වෙන්න බලපෑ හේතු හොයා ගන්න ඕන. ළමයි මෙන්න මේ හේතු ප්‍රධාන හේතු හතරක් අපි හතරකට බෙදුවා අපි. මෙන්න මේ හේතු ප්‍රධාන වර්ග හතරකට බෙදුවා අපි. මේ හේතුන් ප්‍රධාන වර්ග හතරකට බෙදුවා. ඒක තමයි මුදල් පාලන ගිණුමට හර වෙලා බැංකු ප්‍රකාශනයට බැර නොවී ඇති අයිතම. මුදල් පාලන ගිණුමට හර වී ඇති මුදල් පාලන ගිණුමට හර වී ඇති බැංකු ප්‍රකාශනයට බැර වී නැති අයිතම. බැර වී නැති අයිතම. අයිතම කියන්නේ මොනවා හරි ගනුදෙනු. මුදල් පාලන ගිණුමට හර වෙලා නමුත් බැංකු ප්‍රකාශනයට බැර වෙලා නැහැ. මෙන්න හර තීරුව, මෙන්න බැර තීරුව, මේකට බැර වෙලා නැහැ. දෙවෙනි තමයි බැංකු ප්‍රකාශනයට බැර වී ඇති බැංකු ප්‍රකාශනයට බැර වී ඇති මුදල් පාලන ගිණුමට හර වී නැති අයිතම. right.
බැංකු ප්‍රකාශනයට බැර වී ඇති මුදල් පාලන ගිණුමට හර වෙලා නැහැ. බැංකු ප්‍රකාශනයට බැර වෙලා මුදල් පාලන ගිණුමට හර වෙලා නැහැ. right. තුන්වෙනි එක මුදල් පාලන ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙලා බැංකු ප්‍රකාශනයට හර වෙලා නැහැ. හර වී නැති. අවසාන එක බැංකු ප්‍රකාශනයට හර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙලා නැහැ. බැර වී නැති. වෙලියාගෙන යන්න එපා. ඉමේල් ලියාගෙන යන්න එපා. බැංකු සස්තම් ප්‍රකාශන සම්බන්ධයෙන් කතා කරමු. පහුගිය ක්ලාස් එකේ වීඩියෝ එකේ ඊට වඩා හොඳට මම මේ බෝඩ් එකේ ලියලා තියෙනවා. මම මතක් කරන්න ගමන් ඉන්නේ ඔයාලට හොඳේ. ළමයි ඔය ආකාරයෙන් ප්‍රධානතම හේතු වර්ග 4ක් හොයා ගන්නවා. ඔය ආකාරයෙන් ප්‍රධානතම හේතු වර්ග 4ක් හොයා ගන්න. මේ හේතු වර්ග 4න් මේ හේතු වර්ග 4 නිසා මුදල් පාලන ගිණුමේ ශේෂයද සාපේක්ෂ වශයෙන් වැඩි බැංකු ප්‍රකාශනයේ ශේෂයද සාපේක්ෂ වශයෙන් වැඩි කියලා අපට තේරුම් ගැනීමේ හැකියාවක් තිබිය යුතු වෙනවා. මුදල් පාලන ගිණුමේ ශේෂයද සාපේක්ෂ වශයෙන් වැඩි එහෙම නැත්නම් බැංකු ප්‍රකාශනයේ ශේෂයද සාපේක්ෂ වශයෙන් වැඩි කියලා අපට තේරුම් ගැනීමේ හැකියාවක් පවතින්න ඕන මේ හේතු දැක්කට පස්සේ. right. ඒකම අපට පුළුවන් ඉන්න මේ හේතු වලින් අපට මුදල් පාලන ගිණුම යාවත්කාලීන කිරීම තුලින් එහෙම නැත්නම් මුදල් පාලන ගිණුම සංශෝධනය කිරීම තුලින් ඉවත් කරගත හැකි හේතු තියෙනවා. මොනවා හරි මොකක් හරි මේ හේතු හතරේ මොකක් හරි හේතු එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් නිසා එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් අපි මුදල් පාලන ගිණුම සංශෝධනය කිරීම තුලින් අයින් වෙලා යනවා. අන්න ඒ වගේ දේවල් මුදල් පාලන ගිණුම සංශෝධනය කිරීම තුලින් අයින් කරගන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් බැංකු ප්‍රකාශනයට බැර වෙලා මුදල් පාලන ගිණුමට හර වෙලා නැහැ. ව්‍යාපාරේ ණයගැතියෙක් ඍජුවම සල්ලි දාලා බැංකුවට. ව්‍යාපාරේ දන්නේ නැහැ. ව්‍යාපාරේ ණයගැතියෙක් ඍජුවම සල්ලි දාලා බැංකුවට ව්‍යාපාරේ දන්නේ නැහැ. ව්‍යාපාරේ තමයි මුදල් පාලන ගිණුම හර කරලා නැහැ. නමුත් ඍජුවම ව්‍යාපාරික ණයගැතියා බැංකුවට සල්ලි දාලා බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙන කිසියම් මුදලක්. අපි මේ මුදල ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට හර කරලා නැහැ. අපි බැංකු ප්‍රකාශනය ආවම දකින්නේ ඒක. අපි බැංකු ප්‍රකාශන දිහා බලාගෙන මොකක්ද උනේ කියලා හොයාගෙන අපි අපේ මුදල් පාලන ගිණුමට ඒ අදාළ වටිනාකම හර ගන්නවා. හර කළා අදාළ ණයගැතියෙක් ගිණුම බැර කරනවා. එතකොට ඒ හේතුව
එතකොට ඒක අපි ඒ ආකාරයෙන් මුදල් පාලන කිරීම සංශෝධනය කිරීම නිසා මුදල් පාලන කිරීමේ අවසාන ශේෂය හා බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය අතර තියෙන නොගැලපීම ඉවත් වෙලා යන්න එක හේතුවක් වෙනවා නේද? අසමානතාවය ඉවත් වෙලා යන්න එක හේතුවක් වෙනවා. තව උදාහරණයක් ගත්තදී බැංකු ප්‍රකාශනය හර කළා තියෙනවා මුදල් පාලන කිරීමට අපි බැර කළා නැහැ. බැංකුව යම් ආකාරයේ අර කිරීම කරගෙන තියෙන්න පුළුවන්. එක ව්‍යාපාරිකයන් දකින්නේ අදාළ බැංකු ප්‍රකාශනය තමන්ගේ අතට හම්බුනාට පස්සේ මාසයේ අවසානයේ. එතකොට තමයි ව්‍යාපාරිකය දකින්නේ බැංකුව විසින් චෙක් පොත් ගාස්තු, සේවා ගාස්තු, right? පස්සේ බැංකුවට අපි කරන්නේ කොයි යම් ගෙවීම් ස්ථාවර නියෝග ගෙවීම් ඒ අඩු කරන් දෙන බැංකුව විසින් අපේ ව්‍යාපාරය. ඒකට තමයි ව්‍යාපාරය දකින්නේ බැංකු ප්‍රකාශනය ආවෙන් පස්සේ. ඒතරම් ව්‍යාපාරිකය කරන්නේ තමන්ගේ ව්‍යාපාරයේ මුදල් පාලන කිරීම තුළින් මේ අදාළ සියලු වියදම් සහ ගෙවීම් මුදල් පාලන කිරීමට බැර කළා අදාළ වියදම් ගෙවීම් වලට සහ අනිකුත් ගෙවීම් වලට හර කිරීමක් සිදු කරන්න ඕනේ. ඒ ආකාරයෙන් අපිට මුදල් පොත මුදල් පාලන කිරීම සංශෝධනය කිරීම තුළින් මේ කියන සමාන හේතු අසමාන වෙන්න බලපෑ හේතු ටික ඉවත් කරගන්න පුළුවන්. අයින් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මුදල් බැංකු ප්‍රකාශනයෙන් බැර වී ඇති මුදල් පාලන කිරීමට හර වී ඇති නැති අයිටම්. මේක මේ දෙවැනි කාරණාව සහ බැංකු ප්‍රකාශනයට හර වෙලා මුදල් පාලන කිරීමට බැර වී මේ කාරණා දෙක මුදල් පාලන කිරීම මේ කාරණා දෙක මුදල් පාලන කිරීම සංශෝධනය කිරීමෙන් මඟ හරවාගත හැකිය. Right. ළමයි ඔන්න මම මතක් කරා බැංකු සස්දුම් ප්‍රකාශනයක් පිළියෙල කිරීමේ ක්‍රියාවලිය සහාය තියරි පාර්ට් එක ආපහු මම ඔන්න මතක් කරා. හරිද? හරි. බෝඩ් එක මකමු. බෝඩ් එක මකලා මම ඔයාලට පොඩි අභ්‍යාසයක් දෙනවා. සමහර විට අද පන්තියේ සහභාගී වෙන බාසු ඊට පස්සේ යසාරා ඒ දෙන්නට ටිකක් අපහසු වෙන්න පුළුවන් තේරුම් ගන්න. එයාලට මම ආරාධනා කරනවා YouTube channel එකට ගිහිල්ලා Actifin YouTube channel එකට ගිහිල්ලා theory class එකේ තියෙන බැංකු සස්තුම් ප්‍රකාශන හා සම්බන්ධයෙන් අපි පාඩම් දවස් දෙකක් කතා කරලා තියෙනවා. ඒ ක්ලාස් දෙකේ වීඩියෝස් බලන්න. ඒ බොහොම පැහැදිලිව උගන්වනවා. ඒ හොඳට ස්ටඩි කරාට පස්සේදී මම හිතන්නේ ඕන කෙනෙක්ට බැංකු සස්තුම් කියන පාඩම බොහොම ලේසියෙන් අල්ලගන්න පුළුවන්. මේ වීඩියෝස් දෙක ස්ටඩි කරා නම් හොඳට. හරි. මට විනාඩියක් දෙන්න කැමති කෙනෙක් ඕන නම් මේක ලියා ගන්න පුළුවන්.
හරි මම බෝඩ් එක මකන්න දාලා මම බෝඩ් එක මකන්නද සර්. හරි right ළමයි වුණ දැන් මම ඔයාලට පොඩි අභ්‍යාසයක් දෙනවා හරිද ඔයාලට මම දෙන පොඩි අභ්‍යාසයක් මෙන්න මගේ අභ්‍යාසය අදිත් ව්‍යාපාරයේ 2022 දෙකයි 29 right අධික අවුරුද්දක් නෙවෙයි හරි 2.28 අධිත්‍ය ව්‍යාපාරයේ දිනෙන් 2.28 දිනට උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ. right 2.28 දිනට උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ. හරිද? මුදල් පාලන ගිණුම විසි අටදාහ alright මුදල් පාලන ගිණුම විසි අටදාහ ඊට පස්සේ බැංකු ප්‍රකාශනයේ ශේෂය 45000යි. බැල ශේෂය බැංකු ප්‍රකාශනයේ බැල ශේෂයක් tie කියන්නේ ඒක වාසිදායක ශේෂයක්ද අවාසිදායක ශේෂයක්ද? වාසිදායක එක. ආපහු කිය. වාසිදායක එක. අයින් වාසු කියන වාසිදායකයි කියලා. වෙනස් උත්තරයක් ආයක් ගාව තියෙනවද? බැංකු ප්‍රකාශන ශේෂය 45000ක් බැර. එක වාසු කියනවා වාසිදායක ශේෂයක් කියලා. අනිත් ඒවාත් ඒකට එකඟ වෙනවද? ඔව්. ඔව් මොහොමරි
වාසිදායක ශේෂය. බැංකු ප්‍රකාශනයේ ශේෂය බැලයි කියන්නේ වාසිදායක ශේෂය. ඊට පස්සේදී හරිද? අපිට කියනවා මේ අපිට දීලා තියෙනවා එහෙම තමයි. බැංකු ප්‍රකාශනය තුලින් ව්‍යාපාරය පහත දෑ හඳුනාගෙන නැත. බැංකු ප්‍රකාශනය අධ්‍යයනය කළා ව්‍යාපාරය මම දැන් කියන දේවල් ටික හඳුනාගෙන තියෙනවා. Alright. ස්ථාවර නියෝග ගෙවීම් රක්ෂණ ගෙවීම් රක්ෂණ වල ගියෝප එක. දෙදාහයි. Alright. සේවා ගාස්තු චෙක් පොත් ගාස්තු යල් 1000යි. right. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් විසිදාහයි. අවසාන කාරණාව තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. පන්දාහයි. අවශ්‍ය කරන්නේ මට ඔයාලා හදලා ගාන ලියා ගන්න. ඔයාලා ලියා ගන්නකෝ. alright වාසු හදලා ඉවරයි කොහොම හොඳයි. මට අවශ්‍ය කරන්නේ සංශෝධිත මුදල් පොත මුදල් පාලන ගිණුම
සංශෝධිත මුදල් පාලන ගිණුම 2022 2/28 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය ඔටවන සංශෝධිත මුදල් පාලන ගිණුම විනාඩි 3ක් විතර ගන්න. සඳල ඉන්නවද? ඔව් සර්. සඳලි අපේ හිටියේ ළමයි සඳුනි කෞශල්‍ය කියලා. එයා ඒ ළමයි කොහොමද නැත්නම් මොකද? සර් ඒ අක්කට වැඩ කියලා දීලා තියෙයි මට. එයාට මොන වෙලාවද? සර් ඒ අක්කා ජොබ් එකක් කරනවානේ. ඒකේ වැඩ කියලා මේ දවස්වල නම් කිව්වා. වරුණ ගාන හදුවද? වරුණ ගාන හදුවද? තාම නෑ සර්. තරුෂි හදන ගමන් සර් ඉන්නේ. හංසිකා තාම නෑ සර්. සඳලි තාම නෑ සර්. අශේන් නුවංග right නුවංග රිප්ලයි කරලා දෙනවා. අශේන් මට රිප්ලයි එකක් දාන්න. නිමේෂා තාම නෑ සර්. එෂාන් තත්ත්වය කොහොමද? හරි සර්. right එෂාන් හදලා අශේන් මට රිප්ලයි කරලා දෙනවා. ඉසුරු පුතා කොහොමද තත්ත්වය? right ඉසුරු කියන ඔයාලට සිතන ප්‍රශ්නයක් කියලා.
වාසු හැදුවා කිව්වා. අනුෂා අත් කොහමද? අනුෂා එක්ස් කරලා තියෙනවා. අමන්දා හරි සර්. right අමන්දා good. යසාරා වාරගොන් අත් කොහමද? යසාරට මාව එනවද? යසාර ඇප්ලයි කරලා තියෙනවානේ. right මට කියන්න යසාර සහ බාසු ඔයාලා වීඩියෝස් බලුවද? කියන්නේ YouTube channel එකට access කරාද ඔයාලා? තාම බලන්න බැරි නස්. right යසාරා මම සර් තාම මුල ඉඳලා බලන ගමන් ඉන්නේ. right යසාරට දැන් වීඩියෝස් මම හිතන්නේ 20 ගණක් 26ක් 28ක් තියෙනවා. ඒක එතකොට ඔයාලා දවසට මම හිතන්නේ වීඩියෝස් 3ක්වත් බලන්න වෙයි. මහා අමාරු වීඩියෝස් පාඩම් නෙවෙයි ඒවා. මම හිතන්නේ ඔයාලට අල්ලගන්න අමාරු වෙයි කියලා. දැන් අපි අතරේ විවිධ උදේ කරන ක්ලාස් එකක් කරගෙන යමු. දැන් අපි බැංකු සස්තුම් පාඩම අපි තියරි පාර්ට් එක ඉවර කරේ ගිය සතියේ. ඒකේ තියරි පාර්ට් එකේ පාඩම් දෙකයි තියෙන්නේ. සෝරි වීඩියෝස් දෙකයි තියෙන්නේ. ඒ වීඩියෝස් දෙක බලන්න මම කියවන්නේ දැන් බාසු සහ සාරා වලදෙනට දවසට වීඩියෝ එක මේ දවස් වීඩියෝ දෙකක්වත් බලන්න වෙයි. වීඩියෝ එක ඉතින් බෝරින් තැන් වලදී පාස් යවලා ඒක නොලෙජ් එක ඉක්මනට ගන්න මම හිතන්නේ නැහැ අමාරුයි කියලා බලලා තේරුම් ගන්න වීඩියෝස් කොහොම පැහැදිලි වීඩියෝස් තියෙනවා. හරි right ළමයි මම ගාන දාන පටන් ගන්නවා. දැන්
බැංගු සැස්තුම් කියන්නේ ඇත්තටම මේ බැංගු සැස්තුම් ගණන් හදන්න මීට කලින් පාඩම් වල දැනුම අවශ්‍ය නැහැ. හරිද? බැංගු සැස්තුම් පාඩම තේරුම් ගන්න මීට කලින් පාඩම් වල දැනුම අවශ්‍ය නැහැ. ඒක නැතුවත් මේ පාඩම තේරුම් ගන්න පුළුවන්. සමහර සතහන් සම්බන්ධයෙන් නම් තේරුම් ගන්න කලින් පාඩම් වල දැනුම අවශ්‍යයි. නමුත් සමස්ත ක්වෙස්චන් පාඩම තේරුම් ගන්න මීට කලින් පාඩම් වල දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ පාඩම දැන් මේ මොහොතේ කියලා දෙන දේ සාවධානව අහන්න හිටියත් මේ පාඩම උඩ දාගන්න පුළුවන්. හරි. හරි. අපි ගාන හදමු. දැන් මෙතන අපිට මේ ගාන ලේසි කරලා තියෙනවා. මේ ගානේ අපිට මෙන්න මේ කොටස යටතේ මෙන්න මේ කොටස යටතේ අපිට දීලා තියෙනවා මුදල් පාලන ගිණීමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය එකිනෙකට වෙනස් වෙන්න හේතු. හරිද? මේ කොටස යටතේ දීලා තියෙනවා මුදල් පාලන ගිණීමේ හා බැංකු ප්‍රකාශනයේ ශේෂයන් එකිනෙකට වෙනස් වෙන හේතු. ඉතින් අපට බැංකු ප්‍රකාශනයේ සහ මුදල් පාලන ගිණුම අවශ්‍ය වෙන්නේ නැහැ සංසන්දනය කරන්න මොකද හේතු ටික දීලා තියෙන නිසා. අපේ ඉස්සෙල්ලා ඉන්නෝ සංශෝධිත මුදල් පාලන ගිණුම. සංශෝධිත මුදල් පාලන ගිණුම. right? එතකොට සංශෝධිත මුදල් පාලන ගිණුම මත මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න නම් අපේ මුදල් පාලන ගිණුමේ මේ දිනේ වෙද්දී ශේෂය අපේ ගාව තියෙන්න ඕන. ඒ ශේෂය අපේ ගාව තියෙනවා 20 22 2.28 ශේෂය. इसी आटा दा है कवर दीला दिया राइट අපි දන්න දැන් මේ ඊපස්සේ අපි දැනගන්න ඕන මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න අවශ්‍ය කරන්නේ මේ දීපු හේතු වලින් මොනවද කියලා. ඊට පස්සේ අපට අවශ්‍ය කරන අපි හදනවා බැංකු සස්තම් ප්‍රකාශන. right 2022 2.28 දිනට බැංකු සසඳුම් ප්‍රකාශන. අපි දන්නවා මේ හේතු වලින් right
මේ හේතු වලින් ලායි මේක 40000ක් කරගන්න. මේක 40000ක් කරගන්න. මේ ඉලක්කම 40000ක් කරගන්න. ඊට පස්සේ අපි මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න යන්නේ. මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න. මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න. මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න. අපිට අපරාධ දෙන්න ළමයි. හරි. මේ හේතු වලින් මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න අවශ්‍ය වෙන හේතු මොනවද? මම වරුණ කියන්නේ මොනවද කියලා? මේ දීලා තියෙන හේතු වලින් මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න බලපාන හේතු ගන්න හේතු ස්ථාවර නියෝග මත ගෙවීම ගන්නවා චෙක්පත් ගාස්තු ගන්නවා ඒ දෙක විතරයිද? ඔව් සර් ඊගේ ශේෂය ගන්නවා ඇට එක ගත්තනේ අපි නිමේෂා වරුණ කියනවා මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න ගන්නේ ස්ථාවරණීය උද්යම සහ චෙක්පත් ගාස්තු විතරයි කියලා. ඔයා කියන්නේත් එහෙමද? ඔව් සර්. අනුෂා ඔයා කියන්නේත් එහෙමද? ඔව් සර්. සඳරි ඔයා කියන්නේත් එහෙමද? ඔව් සර්. තරුෂි මොකක්ද කියන්නේ? ඒ දෙක විතරයි එන්නේ සර්. ඔව්. එතකොට තරුෂි මට කියන්න ස්ථාවරණීය ගෙවීම සහ ස්ථාවරණීය ගෙවීම රක්ෂණ 2000ක් තියෙනවා. අපි මුදල් පාලන ගිණුම සංශෝධනය කරද්දී මොකක්ද දැන් කරන්න ඕන? බැර කරන්න ඕන සර්. මුදල් පාලන ගිණුම බැර. ඔන්න මුදල් පාලන ගිණුම මම මුදල් පාලන ගිණුම බැර කරනවා රක්ෂණ කියලා ස්ථාවරණීයක රක්ෂණ කියලා බැර කරා 2000. ඒ කොහොමද හර වෙන්නේ තරුෂි? බැංකු ප්‍රකාශනයට රක්ෂණ ගිණුමට සර්. ඔව් රක්ෂණ ගිණුමට හර වෙන්නේ. මොකද රක්ෂණ කියන්නේ වියදමක් වියදම වැඩිවීම හර. මුදල් පාලන ගිණුම බැර රක්ෂණ ගිණුම හර. මේ රක්ෂණ කියන වියදම බැංකුවෙන් ව්‍යාපාරයටත් නොදන්වා බැංකුව විසින් බැංකු ජංගම ගිණුමින් අඩු කරලා අදාළ රක්ෂණ සමාගමට ගෙවලා. රක්ෂණ කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. එහෙනම් මුදල් පාලන ගිණුමෙන් මේක බැර කළා රක්ෂණ ගිණුමට හර වෙන්න ඕන. රක්ෂණ ගිණුමට. ඉස්සරහන් න්‍යාය අපි ගිණුම් කරන සමීකරණයෙන් පස්සේ සාකච්ඡා කරනවා. ඉරිද උදේ පන්ති. ඊට පස්සේදී චෙක්පත් ගාස්තු සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්නේ? අනුෂා මුදල් පාලන ගිණුමට බැර කරනවා. චෙක්පත් ගාස්තු
ඒක හරවෙන්නේ කොහොමද අනුෂා? චෙක් පොත් ගාස්තු වලට. චෙක් පොත් ගාස්තු කියන වියදම් ගිණුමට නේද? ඔව් සර්. ඊට පස්සේ අපි මේ ගිණුම මොනව ගන්නවද? බැලන්ස් කරනවා. ඊළඟ බැලන්ස් කරලා පස්සේ මොකද වෙන්නේ? 28000යි වැඩි පැත්ත තමයි අපි ඉස්සෙල්ලා එකතු කරා. 28000. right? එහෙනම් 2.28 20.22 2.28 15ට ගෙන යන ශේෂ කීයක් වෙනවද? 25000යි. 25000ක් වෙනවා 15ට ගෙන යන ශේෂය. අයින් මේ 15ට ගෙන යන ශේෂය. ගේ ශේෂය. හරිද? නම් ඊට පස්සේ A25000 තමයි ගන්නෙ. කාටද? මෙතෙන්ට. මෙතන ලියනවා 20යි 22 1යි 28 සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුම ශේෂය. right? ඊට පස්සේ අපි මේ කාරණා දෙකම අරගෙන මුදල් පාලන ගිණුම සංශෝධනය කරා. දැන් අපිට තිබුණා තියෙන නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් සහ තැන්පත් කළ නමුත් නිෂ්කාශන නොවු චෙක්. අපි දන්නවා ඔය කාරණා දෙක භාවිතා කරලා තමයි අපි බැංකු සස්තම් ප්‍රකාශනය පිළියෙල කරන්නේ. right? එකතු කළා අඩු කළා. එකතු කළා අඩු කළා. හරිද? අවසානයේ 20යි 22 2යි 28 බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. විස්සයි 22 2යි 28 දිනට බැංකු ප්‍රකාශන අනුව ශේෂය. අපි දන්න ළමයි දැන් අපේ ගාම මුදල් පාලන ගිණුමේ ශේෂය සංශෝධනය කරලා තින්නේ අපි දැන්. නිවැරදි කරලා තියෙන්නේ. 25000ක් ආවා. ඒ ශේෂය දාගත්ත මෙතෙන්ට. පස්සේදී බලන්න අපි යමු නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් වූ චෙක් වලට. ඒ කියන්නේ මොකද්ද? මුදල් පාලන ගිණුමේ නිකුත් කළා. ව්‍යාපාරයේ චෙක් එක නිකුත් කළා. නමුත් තාම බැංකුවට ඇවිල්ලා නැහැ. මුදල් පාලන ගිණුමේ මේ චෙක් එක නිකුත් කළා. ව්‍යාපාරයේ මේ චෙක් එක නිකුත් කළා. ඒ කියන්නේ මුදල් පාලන ගිණුම බැර වෙලා ඇත්තේ. මුදල් පාලන ගිණුම බැර වෙලා. නමුත් තාම අපේ බැංකුවේ ජංගම ගිණුමෙන් තාම අඩු වෙලා නැහැ. ඒ ජංගම ගිණුම හර වෙලා නැහැ තාම. බැංකු ප්‍රකාශනය හර වෙලා නැහැ. right? අපි දන්නා මුදල් පාලන ගිණුමට බැර කරන ඒවා බැංකු ප්‍රකාශනයට හර. දැන් ජංගම ගිණුමට හර. මුදල් පාලන ගිණුම හර කරන ඒවා බැංකු ප්‍රකාශනයට බැර. right? තර මේ නිකුත් කරන නමුත් ගෙවීමට ඉදිරිපත් වූ චෙක් කියන්නේ මුදල් පාලන ගිණුම බැර කළා බැංකු ප්‍රකාශනය හර වෙලා නැහැ. බැංකු ප්‍රකාශනය අඩු වෙලා නැහැ. right? යසාර මාව වාට ඇහෙනවද?
යසාරට මාව ඇහෙනවද? ඔව් සර්. ඔය යසාර දැන් මට කියන්න. ඔයා තේරුම් ගත්ත විදියට මේ චෙක් නිකුත් කරන නමුත් ගෙවීමට ඉදිරිපත් නොවන චෙක් 20000ක් තියෙනවා. මේ 20000 චෙක් 20000ේ වටිනාකම නිසා සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂයක් පවතින්නේ මුදල් පාලන ගිණුමේද බැංකු ජංගම ගිණුමේද? තේරුන්නේ නැහැ. ඒ වුණේ. මේවයි. අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට හර කරන දේවල් බැංකු ජංගම ගිණුමට බැර වෙනවා. බැංකුවේ ව්‍යාපාර නැමැති තියෙන ජංගම ගිණුමට බැර කරනවා. ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට බැර කරන දේවල් බැංකුවත් ව්‍යාපාර නැමැති තියෙන බැංකු ජංගම ගිණුමට හර කරනවා. මේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවන චෙක් කියන්නේ ව්‍යාපාරයේ විසින් චෙක් නිකුත් කළා. ගෙවීම් කළා. නමුත් තාම ඒ චෙක් බැංකුවට ඇවිල්ලා නැහැ. ඒ චෙක් තාම බැංකුවට ප්‍රසන්ට් වෙලා නැහැ ගෙවන්න. බැංකුවේ තාම ගෙවලා නැහැ ඒක නිසා. ඒතකොට මම අහන්නේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට බැර වෙලා නම්, මුදල් පාලන ගිණුමින් අඩු වෙලා නම් බැංකුවට තාම මේ චෙක් ඇවිල්ලා නැත්තම් බැංකුවේ ගිණුමින් අඩු වෙලා නැහැ නේද තාම? ඒකට සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂයක් පවතින්නේ මුදල් පාලන ගිණුමේද බැංකු ජංගම ගිණුමේද? ආයසා ඒ තේරුම් නැද්ද? මොකක්ද ආ උත්තරය ආසා? කියන්න ඕනේ. ආපහු කියන්න. බැංකු ජංගම ගිණුමේ. ඔව් බොහොම හොඳයි. බැංකු ජංගම ගිණුමේ ශේෂය සාපේක්ෂ වශයෙන් වැඩි. මොකද බැංකු ජංගම ගිණුමෙන් අඩු වෙලා එහෙම නැත්නම් බැංකු ජංගම ගිණුමෙන් හර වෙලා නැහැ තාම. එතකොට තරුෂි අපි දැන් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයේ ඉඳලා අපි බැංකු ප්‍රකාශනයේ ශේෂයට මේ යන්නේ. මුදල් පාලන ගිණුමේ ඉඳලා බැංකු ප්‍රකාශනයට තමයි අපි මේ යන්නේ. සස්තුම් ප්‍රකාශනයේදී සංශෝධිත මුදල් පාලන ගිණුමේ ඉඳලා බැංකු ප්‍රකාශනයට තමයි අපි යන්නේ. එහෙනම් තරුෂි මේ නිකුත් කළ නමුත් ගෙවන ඉදිරිපත් නොවූ චෙක් මේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයට එකතු කරන්න ඕනද අඩු කරන්න ඕනද බැංකු ප්‍රකාශනයේ ශේෂයට යන්න? එකතු කරන්න ඕන සර්. එකතු කරන්න ඕන කියලා අංශු කියනවා. සමලිය ඔයා මොකද කියන්නේ? ඔව් සර් එකතු කරන්න ඕනේ. නුවන් ඔයා මොකද කියන්නේ? ආනුවංග. right නුවන්ගට නුවන්ගත් කියනවා එකතු කරන්න ඕන කියලා. වරුණ ඔයා මොකද කියන්නේ වරුණ? එකතු කරන්න ඕනේ. යසාර ඔයා මොකද කියන්නේ? යසාර. එකතු කරන්න ඕනේ. බාසු එකතු කරන්න. ඔව්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයට එකතු කරන්න ඕන. 45000ක් ඔඩොක්කෝ. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමට දාලා හර කළා. මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි කළා. නමුත් ඒ චෙක් තාම ක්ලියර් වෙලා නැහැ. රියලයිස් වෙලා නැහැ. ඒක නිසා චෙක් වල සල්ලි තාම බැංකු ජංගම ගිණුමට වැටිලා නැහැ. බැර වෙලා නැහැ ජංගම ගිණුමට. එතකොට බාසු මේ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් නිසා
සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂයක් පවතින මුදල් පාලන ගිණුමේද බැංකු ජංගම ගිණුමේද? මුදල් එකේ. ඔව් බොහොම හොඳයි මුදල් පාලන ගිණුම. එහෙනම් යසාරා මේ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් 5000ක් තියෙනවා. ඒ 5000ක වටිනාකම සංශෝධිත මුදල් පාලන ගිණුම විශේෂයට එකතු කරන්න ඕනද අඩු කරන්න ඕනද බැංකු ප්‍රකාශන විශේෂය හොයාගන්න. ඒක අඩු කරන්න ඕනේ නේ. අයි යසාර කියන අඩු කරන්න ඕනද කියලා. හංසිකා ඔයා මොකද්ද කියන්නේ? අඩු කරන්න ඕනි. අමන්ද මොකද්ද කියන්නේ? අඩු කරන්න ඕන සර්. ඔව්. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. කීයද? 5000. ඒ 5000 අඩු කරන්න ඕන. 40000. නැක්කනේ ළමයි. එහෙම කරාට පස්සේ තමයි අපිට බැංකු ප්‍රකාශන අනුශේෂය එන්නේ. දැක්කනේ මේ දෙක සමානයි නේද? 40000යි 40000. එහෙම වුණාට පස්සේ බැංකු ප්‍රකාශන අනුශේෂය 40000 අපිට එනවද නැද්ද? ආලමයි. අපිට දැන් බැංකු ප්‍රකාශන අනුශේෂය එනවද නැද්ද? 40000 ආවද නේද? ඔව් සර්. මොන ළමයි? එතකොට දැන් මෙන්න මේ ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් නම් ළමයි ඇත්තටම මේක සාමාන්‍ය විභාගයේ ලකුණු 3-4ක් ගානක් නෙමෙයි. මේවා ගන්න තමයි විභාගෙට එන්නේ. right? මේක තේරුම් ගන්න පුළුවන් කියන්නේ ඔයාලා විභාග ගාන මේ ගාන තේරුම් ගන්න පුළුවන් කියන්නේ සහ ඒකම ඔයාලා ගණන් 10ක් 12ක් ප්‍රැක්ටිස් කරලා තියෙනවා කියන්නේ එකම ගාන 6-7 සැරේ ප්‍රැක්ටිස් කරලා තියෙනවා කියන්නේ විභාග ගාන අතින් ඔයාලට. දැන් මේකට කාටද ඒක තේරුම් නැත්තේ? වරුණ අත්‍තරම් මහා ගේමක් නෑ නේද? ඔව් සර්. එෂාන් මහා ගේමක් නෑ නේද? නෑ සර්. සඳලේ නතින් නේද වැඩේ? ඔව් සර්. right අපි තව ගණන් බලමු එහෙනම්. හරි.
හරි මම බෝඩ් එක මකනවා. බෝඩ් එක මකුවා. ඔය මේ පාඩම කරාට පස්සේ බැංකු ප්‍රකාශනයක් ඔයාගෙන බලන්න උත්සාහ කරේ නැද්ද? ආලාමයි. අයිත් ළමයි තව ගානක් දෙනවා. හරිද? මං ගාන බෝඩ් එකේ තියෙන පොඩි ගානක් බලන්න එපා. පොඩි ගානක් 2017 3:30 මාත්‍යම ගාන ලියා ගන්න ඔයාලා 3:31 දිනට මුදල් පාලන ගිණුමේ ශේෂය රුපියල් 1000 වලින් තියෙන්නේ 100යි. දස් 17 3:31 දිනට මුදල් ලැබීම්
ජර්නල් එකතුව. මුදල් ලැබීම් ජර්නල් එකතුව 1200යි. ඒ කියන්නේ ලක්ෂ 12යි. දාහතේ 3.31 දිනට මුදල් ගෙවීම් ජර්නල් එකතුව. නවසීය. ඔකට ලියාගන්න. හරි මම බෝඩ් එක ගන්නවා. බෝඩ් එක මැකුවා ඇවරයි දෑවරයි තුන් ඇවරයි යා. ඊට පස්සේ නම් බැංකු ප්‍රකාශනයේ සාරාංශය. ඒ යටින්ම ලියා ගන්න. ඒ යටින්ම ලියා ගන්න. බැංකු ප්‍රකාශනයේ සාරාංශය. බැංකු ප්‍රකාශනයේ සාරාංශය. හරි දෙකක් 2017 මාර්තු මාසය සඳහා 2017 මාර්තු මාසය සඳහා 2017 3.31 sorry 3.1 දිනට ශේෂය. සීයයි හර ලක්ෂය. දැන් දහස් වලින් තියෙන්නේ. උපලබ්ධ වූ චෙක් පත්. ඒ කියන්නේ උපලබ්ධිලා කියන්නේ ක්ලියර් වෙලා නිෂ්කාශනය වූ කියන එක. හොඳ? 10යි. බස්සේ ගෙවන ලද්ද චෙක් පත්. ගෙවන ලද්ද කියන්නේ බැංකුවට ඉදිරිපත් වෙලා බැංකුවෙන් සල්ලි ගෙව චෙක් පත්. හොඳ? 750යි. ඍජුව බැර කර ඇති ස්ථාවර තැන්පත් පොලිය. කාණ්ඩ අවසන් ටිකේ ඉන්නේ. ඍජුව බැර කර ඇති ස්ථාවර තැන්පත් පොලිය. දෙසීයයි.
ඊළඟට ස්ථාවර නියෝග ගෙවීම. ස්ථාවර නියෝග ගෙවීම. පනහයි. ඒ 50000යි. ඔයාලා කරන්න ඕන මොකද්ද? මෙන්න මේ ටික. සංශෝධිත මුදල් පාලන ගිණුම. බැංකු සස්තුම් ප්‍රකාශන.
හරි සඳලි වා ආගෙන දින්නේ ඔව් සර් කියන්න. ඔය සඳලි මට කියන්න ඔය ප්‍රශ්න දිහා බලලා 2017 3:31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය කීයද? මේකට උත්තර කියන්න මට. සර් පොඩ්ඩක් ඉන්න මම ඒ ගාන හදනවා තාම. රයිට්. නේද? තරවල යන්නේ. බාසු කොට උත්තරේ වල තියෙනවා. හරි. වරුණ කීයද උත්තරේ මේකට? වරුණ කීයද උත්තරේ මේකට? තා පොඩ්ඩක් තියෙනවා සර් හදන්න. මම මම බෝඩ් එකේ ලියපු ප්‍රශ්න උත්තරය අහුවේ. සඳලි බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඒ කියන්නේ ඔයාලා බැංකු සැසඳීමේ අවසානයේ ලක්ෂයයි සර්. ලක්ෂයයි කියලා කියනවා වරුණ. අර අරුණද කිව්ව එක? අරුෂි මේ ඔයාලට කීයද මේකේ උත්තරේ? අටසීයයි සර්. ලක්ෂ 8යි. ලක්ෂ 8යි. සඳලට කීයක් උත්තරේ ආවත් මේකට? ලක්ෂ 5යි සර්. ලක්ෂ 5යි. බාසුට ලක්ෂ 5 ආවා කිව්වනේ. පස්සේදී අනුෂාවට කී උත්තරේ ආවේ? ලක්ෂ 5යි සර්. ලක්ෂ 5යි. අමන්දට ලක්ෂයයි සර්. බලන්න. දැන් ළමයි ඔන්න බලන්න දැන් බැංකු ප්‍රකාශන ශේෂණය අහන්නේ. මම අහුවේ මේ දැන් ප්‍රශ්නේ අහලා තිබ්බේ නෑ මම අහ ප්‍රශ්නයක් මේ. ඔන්න 2017 3:1 දිනවල ශේෂය තියෙන බැංකු ප්‍රකාශනය.
කීය ශේෂය ලක්ෂයයි. හරි ඔන්න හර ඔන්න බැර ඔන්න ශේෂය. හරි ලක්ෂයයි. පස්සේ මේ මාසය තුල උපලබ්ධි චෙක්පත්. උපලබ්ධි වූ චෙක්පත්. 1000යි. උපලබ්ධියකින් බැර වෙනවා. එහෙනම් මේක 1100 වෙනවා. ශේෂ. ඊපස්සේ ගෙවූ චෙක්පත්. බැංකුව ගෙවලා. කීයද? 750යි. ගෙවුම හර වෙනවා. බැංකු ප්‍රකාශනයේදී මම හදාගෙන යන්නේ. හොඳ? හරි. 750ක් ගියනවා. බිඳුවක් ගියාම බිඳුවයි. 10න් 5ක් ගියාම 5යි. 5න් 7ක් ගියාම 3යි. right 350. 350 ශේෂය අඩු වෙනවා. ඊට පස්සේ ස්ථාවර තැන්පත් පොලියක් තියෙනවා. ස්ථාවර තැන්පත් පොලියක් තියෙනවා. right රුපියල් 200යි. ස්ථාවර තැන්පත් පොලිය බැරවීමක් සිද්ධ වෙනවා. එතන 550ක් දක්වා වැඩි වෙනවා. ආපස්සට ස්ථාවර නියෝගයක් ක්‍රියාත්මක වෙලා තියෙන මොකක් හරි ගෙවීමක් කරලා තියෙනවා. ස්ථාවර නියෝගයක් තියෙනවා 50ක එහෙනම් එක හර වෙනවා. එහෙනම් අවසාන ශේෂය ලක්ෂ 5යි. අවසාන ශේෂය ලක්ෂ 5යි. අවසාන ශේෂය ලක්ෂ 5යි. අවසාන ශේෂය ලක්ෂ 5යි. අර ළමයි මේක තමයි අවසාන ශේෂය. බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය ලක්ෂ 5යි. දැන් ඔයාලගේ බැංකු සසඳුමේ අවසානයේ බැංකු ප්‍රකාශන අනුව ශේෂය වශයෙන් මේ උත්තර තමයි එන්න ඕන. ඔයාලා හදන බැංකු සසඳුමේ අවසානයේ බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය වශයෙන් මේ උත්තර තමයි එන්න ඕන. හරි? ඉක්මන් මේක යගන අවශ්‍ය වෙනවා නම් ඔයාලා බැංකු සස්තුම් ප්‍රකාශනයේ බැංකු ප්‍රකාශන අනුව 2017 තුනයි දින ශේෂය වශයෙන් මේ 500 තමයි එන්නේ. ලක්ෂ 5 ඉන්නවා. හරි. මම බෝඩ් එකක් නෝ. මම බෝඩ් එකක් කුවා. ඇවරයි, ඇවරයි. ඇවරයි. right. ඊට පස්සේ ළමයි අපෙන් ඉල්ලුවේ සංශෝධිත මුදල් පාලන කියනවා. හරිද? ඔන්න අපි ඉස්සෙල්ලම
රූල් කරගන්නවා සංශෝධිත මුදල් පාලන ගිණුම. අපි දාන මේකේ ශේෂයේ වශයෙන් අපි දාගන්නේ අපට සම්පූර්ණයෙන්ම මුදල් පාලන ගිණුම ගහමු. ඒක පහසුයි. අයිටම් කීපයයි තියෙන්නේ. දෙදාස් 17 තුනයි එක ශේෂය අපිට දීලා තියෙනවා ලක්ෂයයි මුදල් ලැබීම් ජර්නල් එකතුව තියෙනවා. මුදල් ලැබීම් ජර්නල් හරහා තමයි මුදල් පාලන ගිණුමේ හරපැත්තට අයිටම එන්නේ. right එතකොට මුදල් ලැබීම් කියලා අපිට සාරාංශ කරලා ගන්න පුළුවන්. අපිට වෙන වශයෙන් දීලා නැති නිසා 1200යි මුදල් ගෙවීම් ජර්නල් හරහා තමයි සියලුම ගෙවීම් සිද්ධ වෙන්නේ. එහෙනම් මුදල් ගෙවීම් ජර්නලයේ එකතුව මුදල් ගෙවීම් කියලා ගන්න පුළුවන් අපිට රුපියල් 900යි. ඊට පස්සේ බලන්න අපිට බැංකු ප්‍රකාශනයේ මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න අවශ්‍ය කරන දේවල් කීපයක් තියෙනවා. ඒ මොනවද? ඍජුව බැංකු ප්‍රකාශනයේ ජංගම ගිණුමට ඍජුව බැර වෙච්ච ස්ථාවර තැන්පතු පොලි. ස්ථාවර තැන්පතු පොලි බැංකු ප්‍රකාශනයට එමෙතන ජංගම ගිණුමට ඍජුව බැංකුව විසින් බැර කළා. ව්‍යාපාර FD එකක් තියෙන නැති බැංකුවේ AFP එකේ පොලිය ජංගම ගිණුමට බැංකුව විසින් බැර කළා. 3යි 31 ශේෂය 100යි කියලා නේද දුන්නේ? 3යි 31 ශේෂය 100යි කියලා නේද දුන්නේ? නෑ 3යි 1 3යි 1 වෙන්න ඕන. 31 නේද? එක 31 නම් මම එහෙම දිලා නම් වැරදි. ඒක තමයි එක ශිෂ්‍ය කරගන්න. 2017 තමයි එක ශිෂ්‍ය කරගන්න එක. පැට් එක ගැහුවේ කොන්දා හැමෝටම පැහැදිලි වෙන්නත් එක්කලා. ඊට පස්සේ අපි බැංකු ප්‍රකාශනය ආවට පස්සේ අපි දකිනවා ව්‍යාපාරයේ ස්ථාවර තැන්පතුවක් තිබිලා ඒ ස්ථාවර තැන්පතුවේ පොලිය ඍජුවම බැංකුවේ ව්‍යාපාරයේ නමින් තියෙන ජංගම ගිණුමට බැර කළා. එහෙනම් ළමයි ව්‍යාපාරයේ ජංගම ගිණුමට ස්ථාවර තැන්පතු පොලිය ඍජුව බැර කළා නම් එහා සම්බන්ධයෙන් අපි ගිණුම් තියද්දී මුදල් පාලන ගිණුම හර කරන්න ඕනද බැර කරන්න ඕනද? ආංශිකා ප්‍රශ්නේ ස්ථාවර තැන්පතු පොලිය ඍජුවම බැංකු ප්‍රකාශනයට බැර වෙලා තියෙනවා. මුදල් පාලන ගිණුම සංශෝධනය කරද්දී අදාළ ස්ථාවර තැන්පතු පොලිය මුදල් පාලන ගිණුම හර කරන්න ඕනද බැර කරන්න ඕනද? ආනිමේෂා සර් පැහැදිලි මේක right හර කරන්න ඕන හර කරන්න ඕන කියලා කියනවානේ. තර්ශි මොකක්ද කියන්නේ? තර්ශි මොකක්ද කියන්නේ? තර්ශි මොකක්ද කියන්නේ? සමදි මොකක්ද කියන්නේ? හර කරන්න ඕන සර්. right නිවේෂ මොකක්ද කියන්නේ? හර කරන්න ඕන සර් ඔව් හර කරන්න ඕන. ස්ථාවර තැන්පතු පොලි 200ක් හම්බෙලා. ඒක කොහොමද බැර වෙන්නේ නිවේෂා?
බැංකු ජංගම ගිණුමට ඒ කොහොමද බැල වෙන්නේ ශාන්? ආයෂා ස්ථාවර තැන්පතු ආදායම. ස්ථාවර තැන්පතු පොලි කියන ආදායම් ගිණුමට. ශාන් තේරෙනවද? ස්ථාවර තැන්පතු පොලි ආදායම් ගිණුමට බැල වෙන්නේ මුදල් පාලන ගිණුමට හර වෙලා. ඊපස්සේ අපිට තියෙනවා ස්ථාවර නියෝග ගෙවීම. මොකද්ද කියලා කියලා නැහැ. ස්ථාවර නියෝග 50යි. ළමයි මේ ටික අවසානයේ අපිට පුළුවන් මේක ආල්ටර්නටිව් කරන හැටිම මුදල් පාලන ගිණුම සංශෝධනය වෙනවා. එතන 1500යි 1500යි 2017 3.31 පහළට ගෙන යන ශේෂය 3.31 හොඳයි. පහළට ගෙන යන ශේෂය බිඳුවයි 5.5 10 බිඳුව ඉතුරුයි 1ක් 10යි බිඳුවයි 5.5 10 බිඳුව ඉතුරු 1ක් 10යි 5.15 එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය 5,50,000යි. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය 5,50,000යි. alright. ඊට පස්සේ අපි හදනවා මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශනය. බැංකු සැසඳුම් ප්‍රකාශනය. දෙදාස් 2017 3.31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශනය 2017 3.31 දිනට සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය 550යි. අපි දන්නවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් එකතු වෙනවා. අපි දන්නවා තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් අඩු වෙනවා. හේතුව සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය උඩට දාලා තියෙන්නේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් නිසා
බැංකු ජංගම විශේෂය වැඩි. ඒක නිසා එකතු වෙනවා. තැන්පත් කළා වූ නිෂ්කාශන වූ චෙක් නිසා බැංකු ජංගම විශේෂය අඩුයි. ඒක නිසා සංශෝධන මුදල් පාලන විශේෂයද තැන්පත් කළා වූ නිෂ්කාශන වූ චෙක් අඩු වෙනවා. ඒ ආකාරයෙන් කලපනා 2017 3.31 දිනට බැංකු ප්‍රකාශනයට අනුව right දැන් මට උත්තර දෙන්නේ යසාරා. යසාරා තැන්පත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් වල වටිනාකම කීයද මාර්තු මාසය තුල? යසාරා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් වල වටිනාකම කීයද මාර්තු මාසයේ? යසාරා ඉන්නවද? ඔව් යසාරා රිප්ලයි කරලා තියෙනවා. නිවේෂා කීයද? නිවේෂා කීයද නිවේෂා? නිමේෂ ඉන්නවද? නිකුත්. ඔව් සර්. ඒ කීයද? ලක්ෂ කීයද? 150 150 කියලා නිමේෂ කියනවා. 150 කියලා නිමේෂ කියනවා. සමලිය වා ගැන කීයද? සර් අහන්නේ සර් දුන්න ශේෂයද නැත්නම් මේ නිකුත් කළාම ඉදිරිපත් no check. හත්සිය 50යි 750 කියලා සමලි කියනවා. එෂාන් කියන්නේ කීයද? ආයෂාන් උත්තර දෙන්න එෂාන් ඉක්මන් කරන්න. වාසු වාගෙන කීයද වාසු? 150යි. 150 කියලා වාසු බලන්න ළමයි මුදල් පොතේ විස්තරය මුදල් පොතේ සාරාංශය චෙක් බලන්න කීයක චෙක් නිකුත් කළද බලන්න 900ක චෙක් නිකුත් කළද පේනවනේ 900ක චෙක් ගෙවීම් කළා 900ක චෙක් නිකුත් කළා නමුත් බලන්න බැංකු ප්‍රකාශනයේ කීය තියෙන්නේ 750ටයි ගෙවල තියෙන්නේ 900ක නිකුත් කරාට 750ටයි ගෙවල තියෙන්නේ 750ක ගෙවල තියෙන්නේ. බලන්න මුදල් පොතේ සාරාංශය 900ක ගෙවීම් තියෙනවා. ගෙවීම් ජනලේ අරහාපු. නමුත් බැංකු ප්‍රකාශනයේ 750ක චෙක් වල විතරයි ගෙවල් සල්ලි ගෙවල් තියෙන බැංකුවේ. ඒ කියන්නේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් කීයද? 150යි. 150යි. 150යි.
අනිත් පැත්තෙන් බලන්න ළමයි මුදල් ලැබීම 1200යි. 1200ක් වටින චෙක් මේක ලක්ෂ 12ක් 1200ක් වටින චෙක් බැංකුවේ තැන්පත් කළා. නමුත් බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ කීයක් වටිනා චෙක් විතරයිද? ආ 1000ක චෙක් විතරයි බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ. එහෙම නේද? ළමයි එහෙම නේද? සමලි ඔව් සර්. රුපියල් 1000ක චෙක් විතරයි තියෙන්නේ. උපලබ්ධ වූ චෙක් වශයෙන් 1200න් 1000ක චෙක් විතරයි තියෙන්නේ. එහෙනම් උපලබ්ධි නොවූ නිෂ්කාශනය නොවූ චෙක් ප්‍රමාණය කීයද? 200යි. 200යි. දැක්ක නේද 500ක් අපට බැංකු ප්‍රකාශනයේ අනුශේෂය 500ක් ආවා. 2017 3යි ඉස්සෙල් දිනට 500ක් ආවා. අපට කලින් බැංකු ප්‍රකාශනය පිළිල කරාම 2017 3යි ඉස්සෙල් දිනට අවසාන ශේෂය කීයද ආවේ? 500 නේද? සඳලි ඔව් සර්. right දැක්කනේ ඒ උත්තර අපට ආපු වැඩි. ළමයාගේ විභාග ගානක්. ඒ විභාග ගානක්. ඔයාලා පිළිගන්නවද ඒක? මේ විභාග ගානක්. මම ඔයාලා ගාන අවුරුද්දක් කියන්නම් ඕන. 2017 අවුරුද්දේ ගාන. පොඩි ගාන. 2017 අවුරුද්දේ වේලාවේ ගාන. 2017 අවුරුද්දේ ඒ වගේ ගාන. right මම ක්ලාස් එක නවත්වනවා අවසාන ප්‍රශ්නේ මගේ. මම දැන් ඔයාලට මෙහෙම ප්‍රකාශයක් කිව්වොත් 2017 මාර්තු මාසය තුල 2000 මේ ගාන සම්බන්ධයෙන් කතා කරන්නේ 2017 මාර්තු මාසය තුල මේ ව්‍යාපාරයේ මුළු මුදල් ලැබීම් රුපියල් 14 ලක්ෂයක් කියලා කිව්වදින් ඒ කතාව හරිද වැරදිද? ව්‍යාපාරයේ 2017 මාර්තු ව්‍යාපාරයේ මුළු මුදල් ලැබීම් ලක්ෂ 14ක් කිව්වොත් ඒක හරිද වැරදිද? ඒක හරිද වැරදිද? අංකල් කියන්න මට. හරි සර්. වරුණ එක හරිද වැරදිද? හරි සර්. එෂාන් මේක හරිද වැරදිද? අංකල් ඉක්මන් කරන්න එෂාන්. හරි නුවංග මේක හරිද වැරදිද? right නුවංගත් කියනවා හරි කියලා. නිමේෂ මේක හරිද වැරදිද? හරි සර්. තඩුෂි හරි සර්. හංසිකා හරි සර්. මේ 1400 බොම් පැහැදිලි මේ කැලේ දෙක එකතුව. හරි. ඊළඟට මම කියනවා ඔයාලට 2017 වර්ෂය සඳහා 2017 මාර්තු ව්‍යාපාරයේ
මුළු මුදල් ගෙවීම 9,50,000යි. මේක හරිද වැරදිද ළමයි? වරුණ මේක හරිද වැරදිද? හරි සර්. වාසි මේක හරිද වැරදිද? හරි සර්. ඔව් ඒක හරි. බොහොම පැහැදිලි. මේ තියෙන මේ කැලල. ඒත් හරි. ඊළඟ කාරණාව 2017 3.31 දිනට නිකුත් කළාම ඉදිරිපත් නොවු චෙක් 1,50,000. ඒක හරිනේ. තැන්පත් කළා නම් නිෂ්කාශන නොවු චෙක් 2,00,000යි. අයිට මට ඔයාලට මේ කාරණා දෙක පැහැදිලි කරන්න ඕනේ. දෙකට ඔයාලා තමන් පැහැදිලි කරා වුණා. ආයි මේ විභාග ගණන්. දේවල් ගණන් හැඩල් කරන්න පුළුවන් මට්ටමකට ඔයාලා එන්න ඕන. දැන් කරන්න තියෙන වෙච්චරයි. බැංකු සස්තුම් පාඩම ඉවරයි. ගන්න ඔයාලා ඒ පාස් පේපර්ස් පොත මේ දාක ආපු සියලුම බැංකු සස්තුම් ගණන් කරන්න. සියලුම ගණන්. එක ගණන 5-6 සැරේ කරන්න. රිවිෂන් ක්ලාස් එකේදී අපි හම්බෙමු අඟහරුවාදා. ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලයි අරුණගේ සහයෝගයට අපි ආපහු හම්බ වෙනවා අඟහරුවාදා රිවිෂන් ක්ලාස් එකේදී රාත්‍රී 7ට වෙලාව නැස්ති කරන්න එපා. වලදා එලෙස වෙලාව කරුණා කරණය කරගන්න. බොහොම ස්තුතියි ඔයාලා සියලු දෙනාගේම සහයෝගයට. good night. good night.